හරි. අපේ අද මාතෘකාව ඇවගාඩ්‍රෝ නියමය. හරි. මූලික වායු නියම වල තුන්වෙනි එක ඇවගාඩ්‍රෝ නියමය. මේක ආකාර කීපයකට ඉදිරිපත් කරනවා. ඒක ඇවගාඩ්‍රෝ හොයාගත්ත විදිය තමයි මුලින්ම මම කියන්නේ. එයා කීවේ එකම උෂ්ණත්ව පීඩන දැන් මොකක්ද එතකොට සාධක හතරක් තියෙනවානේ. මොනවද සාධක හතර? ස්කන්ධය. ඇත්තටම ස්කන්ධය නෙමෙයි කිව්වා මම කිව්වා මොකක්ද එතන වැදගත් වෙන්නේ මවුල ප්‍රමාණය. ස්කන්ධය, උෂ්ණත්වය, පීඩනය, පරිමාණ. මෙන්න මේ සාධක හතරෙන් දෙකක් නියත කරලා දෙකක් වෙනස් කරනවා. ස්කන්ධයයි උෂ්ණත්වයයි නියත කරා එතකොට බොයිල් නියමය. ස්කන්ධයයි පීඩනයයි නියත කරා එතකොට චාල්ස් නියමය. දැන් එනම් මොකද්ද අපි නියත කරන්නේ? දැන් නියත කරන්නේ පීඩනයයි උෂ්ණත්වයයි. හරි. දැන් එයා කරේ මෙන්න මෙහෙමයි. වායු දෙකක් ගත්තා. වායු දෙකක් ගත්තා. එතකොට අන්න මම කියවා වගේ වායු දෙකක් නම් ස්කන්ධ නෙමෙයි වැදගත් වෙන්නේ මවුල. එතකොට එයා දැන් මේ දෙකේම පීඩනයයි මේකේ පීඩනේ P නම් මේකේ පීඩනයක් Pම කරා. මේකේ උෂ්ණත්වය T නම් මේකේ උෂ්ණත්වය T. එක සමාන උෂ්ණත්ව හා පීඩන තත්ත්වයන් ඇති කරා. එක සමාන උෂ්ණත්ව හා පීඩන තත්ත්වයන් ඇති කරා. හරිද? ඒක සමාන පීඩන හා උෂ්ණත්ව තත්ත්වයන් ඇති කරා. එතකොට මේ දෙකේ සමාන පරිමාණ ගත්තොත් මේකේ A වායුව ඉන්නේ මේකේ B වායුව ඉන්නවා. මේකේ A කියන වායුව මේකේ B කියන වායුව. එතකොට මේ දෙකේ සමාන පරිමාණ ගත්තොත් පරිමාණ දෙක සමාන වුණොත් මේකේ තියෙන මවුල ප්‍රමාණ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ස්කන්ධය නෙමෙයි මෙතන වෙනස් වායු නිසා මවුල මේ දෙකේ පරිමාණ සමාන වුණොත් ඒ කියන්නේ දැන් ඔයා හීලියම් ගත්තා නියොන් ගත්තා කියන්නේ ඔබ එකම උෂ්ණත්ව පීඩන තත්ත්වයට සමාන වායු පරිමාණ දෙකක් ගත්තොත් හරි එතකොට ඔයාලට ලැබෙන මවුල ප්‍රමාණයක් මොකද වෙන්නේ? සමාන. ඒක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒකට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියමය. හරි. මම දැන් ඔයාලා නියමයේ වචනයෙන් හදාගත්තා. එතකොට මෙතන පරිමාණ සමාන නම් පරිමාණ සමාන වුණොත් ඒ කියන්නේ එක සමාන උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී පරිමාණයයි මවුල ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා කියන එක මේ කියන්නේ. පරිමාණ සමාන නම් A මවුල සමානයි A මවුල සංඛ්‍යාව සමානයි සංඛ්‍යාව B මවුල සංඛ්‍යාව. ඒ කියන්නේ A වල තියෙන අනුගාන සමානයි B වල තියෙන අනුගාන. A වල අණු සමානයි B වල අණු සංඛ්‍යාව. හරිද? අවුලක් නැහැ අනුගාන කියපුවාම මේ මවුල ගාන ඇවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරපුවාමනේ අණු සංඛ්‍යාවෙන්. එතකොට ඉතින් මේ දෙකට දාපුවාම කැපිලා යනවනේ එල්ට. ඒ නිසා අණු සංඛ්‍යාව සමානයි කිව්වත් අවුලක් නැහැ. අද නියමයේ වචන වලින් හදාගන්න බලන්න මොකක්ද මේ ඇවගාඩ්‍රෝ කියන්නේ? මොකද්ද මේ ඇවගාඩ්‍රෝ කියන්නේ? හදමු නියමයෙන් හදාගන්න ඕන. හරිද බලන්න. එකම උෂ්ණත්ව හා පීඩන තත්ත්වයකදී වෙනස් වායු දෙකක සමාන පරිමාණ තුල
සමාන අණු සංඛ්‍යාවක් එතනම් සමාන මවුල සංඛ්‍යාවක් පවතිනවා. කියන්නේ මේක මවුල 10යි නම් මේකෙත් මවුල 10ක් වෙනවා. මේ දෙකේ පරිමාණ සමානයි නම්. ඔක තමයි විභාගෙට ඇහුවොත් ඇවගාඩ්‍රෝ නියමයේ ආකාරය. හැබැයි මේ ඇවගාඩ්‍රෝ නියමයෙන් කියවෙන්නේ එතකොට මවුල ප්‍රමාණය පරිමාවත් එක්ක සම්බන්ධයි කියලා. දැන් ඔයාලා ඔක නිකන් තේරෙන්නේ නැහැ වගේ අහගෙන හිටියද? දැක්කේ නෑ කියලා අහගෙන බැලුම් බෝලයක් කුම්බනකොට මොකද වෙන්නේ? බැලුම් බෝලයක් කුම්බනකොට උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. බැලුම් බෝලය අපි කටින් බිඹලා කුම්බනකොට මේක ඇතුලේ උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වයට සමානව තියෙනවා. ටිකටම. ඒ කියන්නේ පටන් ගන්නකොට උෂ්ණත්වයයි අවසානයේ උෂ්ණත්වයයි සමානයි. පීඩනය මේ එළිය පීඩනයයි ඊට වඩා චූට්ටක් වැඩි. මොකද මේ වක්‍රය නිසා. හරිද? ඒකට පීඩනයක් නියතයක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ බැලුම පොඩියට තියෙද්දි ලොකුවට තියෙද්දි ඇතුලේ උෂ්ණත්වයයි පීඩනයයි ඉන්නේ ආසන්නව නියත මට්ටමේ තියෙනවා. පීඩනය නියතයි. උෂ්ණත්වය නියතයි. ඉතින් බැලුම් කුම්බනකොට මේ කටින් හුලයි යවනකොට මොකද වෙන්නේ? හුලන් කියන්නේ වායුවනේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඒ වායුව යවන්නේ. වායුව කියන්නේ වායු මවුල යවන්නේ. එතකොට බැලුමේ පරිමාණ මොකද වෙන්නේ? බැලුමේ විශාලත්වය මොකද වෙන්නේ? බැලුමේ විශාලත්වය වැඩි වෙනවානේ. බැලුමේ විශාලත්වය වැඩි වෙනවා. නැද්ද? අය කියන්නේ පරිමාව වැඩි වෙනවා. මොනවා වැඩි වෙනකොටද? අර දෙක නියතයි උෂ්ණත්වයේ පීඩනයයි නියතයි. උෂ්ණත්වයේ පීඩනයයි නියත නම් මොකද වෙන්නේ? මවුල සංඛ්‍යාව වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. ඊට පස්සේ මේක ගණිතමය විදිහට අධ්‍යයනය කරපුවාම එතන එන්නේ ගණිතමය විදිහට මේක අධ්‍යයනය කරපුවාම එතන එන්නේ අනුලෝම සම්බන්ධය. හැබැයි ඕක මේ ඇවගාඩ්‍රෝ විසින් අධ්‍යයනය කරේ ওই විදිහට නෙමෙයි. එයා වෙනම විදිහට තමයි මේක අධ්‍යයනය කරේ. ඒ නිසා උන් ওই විදිහට හරිද? ඔක තව විදිහකට මට කියන්න පුළුවන්. තව විදිහකට මට කියන්න පුළුවන් අර දේවල්. ඒක මොකද්ද? බොයිලින් එකේ නියත වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත වෙන කියලා. ඒ වගේත් මට මේක කියන්න පුළුවන්. ඒක කොහොමද කියන්නේ? නියත පීඩනයේදී නියත උෂ්ණත්ව වල වායුවේ පරිමාව අනුලෝම සමානුපාතිකයි මවුල සංඛ්‍යාවට v සමානුපාතිකයි n එහෙනම් v සමානයි k වතාවක් n එහෙනම් v බෙදීම n සමානයි k එකයි කියලා ගන්නත් පුළුවන්. මෙන්න මේකට කියනවා අපි අවගාඩ්‍රෝ නියමයේ සමීකරණය කියලා. මේක අවගාඩ්‍රෝ නියමයේ සමීකරණය. කියන්නේ අවගාඩ්‍රෝ නියමයේ සමීකරණයක් විදිහට ඉදිරිපත් කරනවා. අවගාඩ්‍රෝ නියමයේ සමීකරණය ඉස්සරහ වල තේරුම් ගන්න. දැන් මොකක්ද දැන් සිද්ධිය? බලන්න තේරුණාද කියලා දැන් මොකද්ද මේ සිද්ධිය? අවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා හරි අවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා වායුවක උෂ්ණත්වයයි පීඩනයයි නියත කරා. එතකොට එයා අධ්‍යයනය කරන්නේ මොකද්ද? ස්කන්ධයයි මවුල ගානයි. ස්කන්ධයයි පරිමාවයි. හැබැයි ස්කන්ධය කියන්නේ බෑ කිව්ව මොකද මෙයා ගත්තේ වෙනස් වායු. වෙනස් වායු දෙකක් සැලකනකොට ස්කන්ධය නියත කරා කියලා ඇතුළේ තියෙන අංශු ගාන නියත වෙන්නේ නැහැ. මොකද මෞලික ස්කන්ධය මත අංශු ගාන තීරණය වෙන්නේ. මවුල ගාන තීරණය වෙන්නේ. ඒ නිසා මෙතනදී අණු ගාන හරි මවුල සංඛ්‍යාව හරි සලකන්න ඕනේ. ස්කන්ධය සලකලා හරියන්නේ නැහැ. හරි. ඊට පස්සේ යා මොකද කරේ? වෙනස් වායු දෙක සමාන පරිමාණ දෙකක් ගත්තා. යම් කිසි පරීක්ෂණයකින් එයා ඔප්පු කරලා පෙන්නුවා මේ වායු දෙකේම පරිමාණ සමාන දෙකක් ගත්තාම මේ පරිමාණ දෙක ඇතුලේ තියෙන අණු සංඛ්‍යාව ගත්තාම මේකේ තියෙන අණු සංඛ්‍යාවයි මේකේ තියෙන අණු සංඛ්‍යාවයි සමානයි. මේකේ තියෙන ස්කන්ධය හොයපුවම අණු 1 2 කියලා ගයින්න බෑ. හරිද? පරීක්ෂණයක් කරලා අණු ගයින්න බෑ. නමුත් විල විකල්ප කරලා මේකේ තියෙන අණු ගාන හොයාගන්න පුළුවන්. ඉතින් මේ පුළුවන් නෑ අප්පා.
ඔයාලට පුළුවන් මේක දැන් මේ බෝතලයක් කියන්නේ ඈ මේක බෝතලයක් නා ඔයාලා මේක කරන්නේ මේ බෝතලයක් නා මේ බෝතලය හරි මේකට වායුව පුරවලා මේක හිස් ස්කන්ධය ගන්නවා ඊට පස්සේ මේකට අදාළ වායුව පුරවලා ඒක ස්කන්ධය ගන්නවා ඒක පරිමාණ දෙක සමානයි ආසන්නව පීඩන දෙකත් සමානව ගන්න පුළුවන් එහෙම ගන්න පුළුවන් හරි මේකට ඔක්සිජන් පුරවනවා ඔක්සිජන් උත් එක ස්කන්ධය ගන්නවා ඒතර ඔක්සිජන් එක ස්කන්ධයේ තියෙන බෝතලේ ස්කන්ධය අඩු කරපුවාම මොකක්ද වෙන්නේ ඔක්සිජන් වල ස්කන්ධය එතනින් මවුල සංඛ්‍යාව හොයා ගන්න පුළුවන් හරි ඒක හරි සරල වැඩක් තියෙනවා නැත්තම් බැලුන් එකකට ඔය වගේ පුරවලා හරිද බැලුන් එකකට ඔය වගේ පුරවලා පරිමාණ සමාන කරලා පරිමාණ සමාන වෙනකම් පුරවලා ඊට පස්සේ ස්කන්ධය මැනගෙන බැලුන් ස්කන්ධය වෙනම මැනගෙන මුළු ස්කන්ධයෙන් බැලුන් ස්කන්ධය අඩු කරපුවාම අතුලින් ඉන්න වායුවේ ස්කන්ධය එනවා ඊට පස්සේ මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණයට දාලා මවුල සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. අන්න එහෙම හොයාගත්ත මවුල සංඛ්‍යා දෙක වායු දෙකේම සමානයි. සමාන පරිමාණයක සමාන මවුල සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ ගණිතමය විදිහට ඕක අධ්‍යයනය කරපුවාම ගණිතමය විදිහට තව ටිකක් ඕක අධ්‍යයනය කරපුවාම ඒක අනුලෝම සම්බන්ධය. එහෙනම් නියමයක් විදිහට තව විදිහකට කියන්න පුළුවන්. නියත පීඩන නියත උෂ්ණ තත්ත්වයකදී හරි වායුවේ පරිමාව මවුල සංඛ්‍යාවට අනුලෝම සමානුපාතිකයි. නැත්නම් අණු සංඛ්‍යාවට අනුලෝම සමානුපාතිකයි. ඒක ගණිතමය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. V සමානුපාතිකයි n. සමීකරණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. V සමානයි k වතාවක් n. k කියන්නේ නියතයක්. ඒ නියතේ රඳා පවතින්නේ උෂ්ණත්වය සහ පීඩනය මත. නැතුව V1 n1 මත නෙවෙයි. නියතේ වෙනස් කරන්න බෑ V යි n. හරි උන්දෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ V බෙදීමෙන් අනුපාතය එකම උෂ්ණත්වය එකම පීඩනයේදී නියතව තමයි කියන්නේ. හැබැයි ඔයාලගෙන් අදාළ වලින් මේ විභාගයට ඇහුවොත් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. අර විදිහට නෙවෙයි. ඉතින් තව ටිකක් කියපුවාම ඕකෙන් අපිට ගන්න පුළුවන් ගණිතමය සමීකරණය. කොහොමද? කලින් පාඩම් කරලා ආව නම් ලේසි ඈ. ගණිතමය සමීකරණය ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන එකම වායුව. මවුල ගන්නවා නම් වායුව වෙනස් වුණාට අවුලක් නැහැ. මෙතන තියෙනවා කියන්නකෝ T P කියලා උෂ්ණත්වය. උෂ්ණත්වයේ P පීඩනයේ P. මෙතන T හා P මයි. මෙතන V1යි පරිමාව මෙතන මවුල n එකක් තියෙනවා. මෙතන V2යි පරිමාව මවුල n දෙකක් තියෙනවා. V1 බෙදීම n1 සමානයි k1 නම් V2 බෙදීම n2 සමානයි k2 නම් T හා P නියත නිසා k1 සමානයි k2. එතකොට V1 බෙදීම T n1 සමානයි V2 බෙදීම n2. හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් ලියන්න මූලික වායු නියම වලින් තුන්වෙනි එක ඇවෝගාඩ්‍රෝ නියමය. ඇවෝගාඩ්‍රෝ නියමය. ඇවෝගාඩ්‍රෝ නියමය මං කියන්න කලින් හදාගන්න මොකක්ද ඇවෝගාඩ්‍රෝ නියමය කියන්නේ? ඔයනේ මං කියන්න කලින් හදාගන්න මොකක්ද? මේක තමයි නියමය. අර පාඩම් කරන්න එපා. අර ලේසි වැඩක් තියෙන්නේ.
වායු දෙකක් ගත්තාම ඉස්සර එහෙම හදාගන්න. වායු දෙකක් ගත්තාම වායු දෙකේ උෂ්ණත්වය පීඩනයයි සමානයි නම් පරිමාණ දෙක සමානයි නම් අනිවාර්යෙන්ම ওই දෙකේ තියෙනවනේ තුරු අනිස්සාරකේ වන්ද අනුසංඛ්‍යාව. අනුසංඛ්‍යාව නැත්තම් මෞල සංඛ්‍යාව දෙකේම සමාන වෙන්න ඕනේ. එච්චරයි. එන්නේ එකම උෂ්ණත්ව සහ පළමු ආකාරය කියලා තියාගන්න ඇවගාඩ්‍රෝ නියමයේ පළමු ආකාරය. ඇවගාඩ්‍රෝ නියමයේ පළමු ආකාරය. එකම උෂ්ණත්ව සහ පීඩන තත්ත්වයන්දී එකම උෂ්ණත්ව සහ පීඩන තත්ත්වයන්දී පීඩන තත්ත්වයන්දී වෙනස් වායුන්ගේ සමාන පරිමාණ තුල සමාන මෞල සංඛ්‍යාවක් අණු කිව්වත් හරි. අරන් ඇතුලේ සමාන අණු සංඛ්‍යාවක් පවතී. අයවලඳ එකම උෂ්ණත්ව පීඩන තත්ත්වයන්දී හරි උෂ්ණත්ව පීඩන සමාන වෙනස් වායුන්ගේ සමාන පරිමාණ තුල සමාන මෞල සංඛ්‍යාවක් නැතිනම් සමාන අණු සංඛ්‍යාවක් පවතී. මේ ටික බෙද මේ ටික ලියන්න. යම් දලව සටහන් කරගන්න. ඔක තමයි කියන්නේ. ඔව් දැන් ස්කන්ධය ගන්න බෑනේ. ස්කන්ධය ගන්න බෑ මෙතන. එයි වායු දෙක වෙනස්. මම එදත් පෙන්නුවා වායු දෙක වෙනස් නම් ස්කන්ධ සමාන වුණා කියලා ඒකේ තියෙන අංශු ගාන සමාන වෙන්නේ නැහැ. මෙතන වැදගත් වෙන්නේ ඇතුලේ තියෙන අංශු ගාන. ඔය පීඩනය එහෙම ඇති වෙන්නේ අංශු නිසා. එතකොට මේ අංශු ගානයි මෙතන වැදගත් වෙන්නේ. එකම වායුවක් ඔයාලා යොදා ගන්නකොට ස්කන්ධේ නියත කරා නම් ඇති. එතකොට ස්කන්ධේ නියතයි කියන්නේ එකම වායුවක් යොදා ගන්නකොට ස්කන්ධේ නියත වුණාට අවුලක් නැහැ. එකම වායුවක් යොදා ගන්නකොට මේ ස්කන්ධේ බෙදී මෞලික ස්කන්ධය. මේක නියතයි කියලා කියන්නේ ස්කන්ධේ මෞල ගානට අනුලෝමව සමානුපාතිකයි. ඒක නියත වුණොත් ස්කන්ධේ මෞල සංඛ්‍යාවත් එක්ක රඳාපවතී. ඉතින් වෙනස් වායු ගත්තාම මෞලික ස්කන්ධය වෙනස් වෙනවා. එතකොට ඔයාලට කියන්න බෑ මේ එක හරියන්නේ නැහැ. ස්කන්ධේ එකම වුණා කියලා ඒකේ තියෙන අංශු ගාන එකම වෙන්නේ නැහැ. පැහැදිලිද? එතනදී ස්කන්ධය ගන්න බෑ. මොකද අපි ගන්න වෙනස් වායු දෙක. පටන් ගන්නකොටම කිව්වා. වෙනස් වායු නම් මේ ස්කන්ධය රන් හරියන්නේ නැහැ. එකම වායු සාම්පලයක් නම් අවුලක් නැහැ. ඒක ගල්ලිය.
ඔව් රසයෙන් අහන එක හරි. ඒක අනිත් පැත්තනේ පුතේ එතකොට. මවුල සමානයි නම් පරිමාණ සමානයි. ඒක විලෝමෙයි. හරි. අද වෙනකොට නම් මේවා ඉතාම සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් අර මූලික වායුවේම අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද මූලික වායුවේම වලින් තමයි අද තියෙන දැන්ට ආවේ. ඒ නිසා මේක වැදගත්. හරි. ඊට පස්සේ ලියන්න ඇවගාඩ්‍රෝ නියමේ තවත් ආකාරයක්. ඇවගාඩ්‍රෝ නියමේ තවත් ආකාරයක්. ඉතින් වැඩි නම් දාන්නේ කීප දෙනයි. එහෙම වුණොත් ගෙවල් වලට නම් කතා කරලා කියන්න නැත්නම් පන්තියෙන් අහක් කරන්න වෙනවා. ඉතින් වැඩි දැන් මේ කීප දෙනයි. දැන් මම මෙතන බලනවා. ඉතින් කියනවා එක පාන් කරගෙන අද දින වැඩ අනිවාර්යෙන් බලනවා නමත් එක්ක කියලා මෙතන ඇවිල්ලා සාකච්ඡා කරනවා. මම හදිස්සියයි අම්මලා තාත්තලා කතා කරලා එන්න සලස්සලා තියන්න. පිළු කරන්න එපා නේ. හරි. මොකක්ද ඊට පස්සේ කියන්නේ? ඒ සමාන උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී වායුවේ පරිමාව මවුල සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකයි. හරි. ඉතින් පරිමාව වැඩි වෙනකොට මවුල වැඩි කරනකොට අපි දන්න ඕන තරම් උලන් දානකොට රූපින් වෙනවා. ඒ ගැටලුවක් නෑ. ඊට පස්සේ ඒක පරීක්ෂණාත්මකව අධ්‍යයනය කරපුවාම මේ දෙන්න අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම වූ සම්බන්ධයක්. යන්න නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්වයක් දෙවන ආකාරය. ඇවගාඩ්‍රෝ නියමයේ දෙවන ආකාරය. නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්වයන්දී නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්වයන්දී වායුවක පරිමාව එහි මවුල සංඛ්‍යාවට වරණ ඇතුලේ අණු සංඛ්‍යාවට අණු නම් කැපිටල් එක අණු සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතික වේ. දැන් මෙතන අණු ගත්තොත් එහෙනම් පුතේ මේ නියතයේ අගය වෙනස් වෙනවා. මොකද ඒක මෙතන අණුනේ තියෙන්නේ. ඒකෝර මේ නියතයේ මේ අගය වෙන්නේ නැහැ. මේ දැන් පරිමාවයි මවුලයි ගත්තොත් එන නියතේ නෙවෙයි අනිවාර්යෙන්ම පදේ වෙනස් වුණාම නියතයේ අගය වෙනස් වෙන්නේ නැහැ. අනුලෝම සමානුපාතික වෙයි. මේක ටික දාගන්න සටහන. එතකොට මේ මොකද්ද? මේ දෙකම ඇවගාඩ්‍රෝ නියමේ මේ නේ කියනපා මේ මොකද්ද? එතකොට මේ ඇවගාඩ්‍රෝ නියමේ සමීකරණ. ඊපස්සේ මේ තියෙන්නේ මේක ගණිතමය ආකාරය. මේකට කියන මොකද්ද? ඇවගාඩ්‍රෝ නියමේ ගණිතමය ආකාරය. ඇවගාඩ්‍රෝ නියමේ ගණිතමය ආකාරය.
හරි හරි ini ගාන ලියන්න මොකද අහගන්න ගාන ලියා ගන්න ගණන් හදනකොට ඒක පාවිච්චි කරන්නේ මොකද්ද මෙන්න මේ ගණිතමය සමීකරණය තමයි පාවිච්චි කරන්නේ හරි එක්තරා උෂ්ණත්ව පීඩනයකදී carbon dioxide gram 220ක පරිමාව ඝන ඩෙසිමීටර් 120කි මොකද එක්තරා උෂ්ණත්වයකදී කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 220ක පරිමාව ඝන ඩෙසිමීටර් 120කි right එම උෂ්ණත්ව පීඩන තත්ත්වයටම හරි ඔක්සිජන් ග්‍රෑම් 320ක පරිමාව කොපමණද දැන් කල්පනා කරලා ඔක්සිජන් ග්‍රෑම් 320ක පරිමාව කොපමණද දැන් ඔයාලා බලන්න ඕනේ ඔයාලා දාන්න ඕන මොන සමීකරණයද විතර. දැන් නම් ඉතින් මේ මෙහෙමයි. ගොඩක් අයට පාරම කරද්දි ලේසි. මොකද ඒ කොටස විතරනේ. ඊට පස්සේ ආයෙ දවසක අමාරු. මට තේරෙන්නේ නැහැ කියනවා මට මේක මේ බෑ කියනවා ගණන් හදන්න. ඇයි? පාඩම් කරන්නේ මේක ඔළුව ඇතුලේ නෑ. ඉතින් එයාට මතක් වෙනවද මොන සමීකරණයද මේකට දාන්න ඕනේ කියලා? මතක් වෙන්නේ නැහැ. ඉතින් එයා කල්පනා කරගෙන ඔය බොරු කරනවා. ඕක තමයි මේක බැරි වෙන්න තියෙන මූලිකම හේතුව. මේක කන්ටිනියස්ලි අඛණ්ඩව අධ්‍යයනය කරගෙන ඉස්සරහට යන්නේ. අතක තියාගන්න. ඒකෝට ඉතින් මේක කරගෙන යන්න බැරි වෙනවා. එතකොට ගණන් හදන්නත් බෑ. දැන් පාඩමේදී ලේසි. මොකද අපි උගන්වනකොට පාඩමේදී ගණන් හදාගන්න ලේසි. ඒක ගුරුවරයාගේ වැරද්ද නෙමෙයි. මේක අඛණ්ඩව ඔබ දියුණු කරන්නේ. ඔබට හිතා ගන්න බෑ මේ ගාන කොතනින්ද දීලා තියෙන්නේ. ඕක තමයි මූලික හේතුව. එතකොට මොන සමීකරණයද මම දාන්නේ? හරි බලමු අද. දැන් දාන්නේ මේක මොන තත්ත්වද? P හා P නියතයි. P හා P නියතයි. එහෙනම් වෙනස් වුණා නම් ආයෙව මේක දාන්න ඕන මොකද්ද? අවගාඩ්‍රෝ නියමය. ඒකට ගණක් නිසා මේකට අපි දාන්න ඕන මොකද්ද? මෙන්න මේක දැම්ම නම් හරි. ගානක් නිසා. හරි පරිමා වහා මවුල ගාන අතර අනුපාතය නියතයි. එතකොට V1 කීයද? 120යි ගාන ඩෙසිමීටර්. N1 ඩිරෙක්ට් දීලා නැහැ. ගානේ දීලා නැහැ. V2 එක තමයි අහන්නේ. N2 දීලා නැහැ. ඒවට ගානේ අහන්නේ මේක. අහනවා මේක.
දැන් මොකද කරන්නේ? වෙන තත්ත්ව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඕක කොහොමයි මේක උඩ දාන්නේ? මේ ගානට නෙමෙයි ඕක වැදගත් වෙන්නේ. දැන් සමහරව හිනා වෙයි. මෙච්චර චූටි ගානට මෙච්චර නෑ. මේකට නෙමෙයි මේ පෙන්නන්නේ. ගානක් ගොඩ දා ගන්න විදිය. ගානක් ගොඩ දාන්න හිතන විදිය. දැන් මේ n එක කොහෙන් හරි හොයා ගන්න ඕනේ. n දෙක කොහෙන් හරි හොයා ගන්න ඕනේ. නැත්නම් මේක හොයන්න බෑ. ඉතින් ගානේ දීලා තියෙනවා මොකද්ද? මොකක්ද දීලා තියෙන්නේ? මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වල ස්කන්ධය හරි 220යි ග්‍රෑම්. එහෙනම් අපි දන්නවා මෞල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් 220යි ග්‍රෑම් බෙදනවා මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මෞලයට. කොහොමද මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරි එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට හරි සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන මෞල එකයි. ඒක මෞලික ස්කන්ධයට සමානයි. ඒක මෞලික ස්කන්ධයට සමානයි. එතකොට මෞල පහයි. එතන මෞල පහයි. ඒ වැඩේ කොට දාගත්තා. එහෙනම් n එක කීයද? 5යි. n දෙකක් හොයාගන්න ඕන. මොකක්ද එතන තියෙන වායුව? එතන තියෙන වායුව මොකක්ද? ඔක්සිජන්. O2 ස්කන්ධය කීයද? ස්කන්ධය එනවා කීයද? 320. එහෙනම් O2 මවුල 320 බෙදනවා. මවුල් ස්කන්ධය බෙදනවා. මෞලික ස්කන්ධය 32යි ග්‍රෑම් මවුලේ 10යි. එහෙනම් දැන් දාමු. බලමු දාලා. 400 ගණක් වෙනවද? V1 120යි ඝන ඩෙසිමීටර. n එක 5යි මවුල. හරි. මෙතන V2 මේක 10යි. 10යි මවුල. දැන් මේ 10 දෙපැත්තම 10න් වැඩි වෙන්න එපා. V2 සමානයි 120 ඝන ඩෙසිමීටර 10 5 2යි 240යි ඝන ඩෙසිමීටර 240යි ඝන ඩෙසිමීටර කියලා. හරි. සමෝත් අනුත්තරේ මොකක්ද වැරදිලා තියෙන්නේ? හරිද? මේ සතියේ නම් සමහරට බැරි වෙයි. ලබන සතියේ නම් දවසක් දාගන්න ඕනේ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙනම දවසක්. එකතු කරගත්තොත් අපිට කරදරයි. ඊට පස්සේ අපිට ඊළඟ අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. ඒකෝට අපි පාඩම් 4ක කොටසකට යනවා. ඒතකොට බොහෝ විට සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් විතරට පාඩම් 4ම ඉවර වෙනවා. අපි 5යි 6යි පටන් ගන්න පුළුවන්. ඒතකොට අපි ඒ හැරේ ටිකක් වැඩි කාලයක් ගත කරනවා. මේ පාඩම් වලින් වැඩි ලකුණු ගණනක් කියන නිසා වැඩි කාලයක් ගන්නවා. මේවට වඩා මොකද ඒක ඉතා වැදගත්. සෑහෙන කොටසක් ඉවරයි. සාමාන්‍යයෙන් 2022 ඇක්තුම කරන්න පුළුවන්. හැබැයි ඔයාලා හොඳට මහන්සි වෙලා කරනවා. හරිද? බොහොම ටික දෙනෙක් හැබැයි උනන්දුවෙන් කරනවා. සමහර අය නම් එහෙම පේන්නේ නැහැ. ඊළඟ දවසේ මම ඒ නම් ටික කියන්නම් බලන්න. කතා කරමු අපි ඈ.
right ඊළඟ ගාන හරි then oxygen सा ऊपी මොකද්ද બોලේ सा ऊपी හිදී කියන්නේ ඉතල oxygen මවුල දෙකක් oxygen මවුල දෙකක් सा ऊपी වලදී सा ऊपी සම්මත උෂ්ණත්ව පීඩන තත්වයේදී මොකද්ද මේ සම්මත උෂ්ණත්වය කියලා කියන්නේ? සම්මත උෂ්ණත්වය කියන්නේ 0යි සෙල්සියස්. නැත්තම් 200 සම්මත තත්ත්ව නෙමෙයි. සම්මත තත්ත්ව කියන්නේ තව එකක්. සම්මත උෂ්ණත්ව පීඩන. සම්මත උෂ්ණත්ව පීඩනයේදී 273යි කෙල්වින් පීඩනය 1 atm 1.03 1.3.2.5 වැඩි කිරීම 10.5 පැස්කල් වාගේ පීඩනයකදී තමයි සම්මත උෂ්ණත්ව පීඩන එක කෙටි කරලා ප්‍රමාණය කියන්නේ මොකද්ද? SAUP. මොකද්ද? ඔක්සිජන් මවුල දෙකක් SAUP හිදී SAUP හිදී ඒක ඕන ලියා ගන්න ඕනේ. ඔක්සිජන් මවුල දෙකක් SAUP හිදී ගණනා පරිමාව 44.8යි ඝන ඩෙසිමීටර් වේ. 44.8යි ඝන ඩෙසිමීටර් වේ. 44.8යි ඝන ඩෙසිමීටර් වේ. එනම් තවත් වායුවක ග්‍රෑම් 60 ගණනා පරිමාව SAUP හිදී ගණනා පරිමාව SAUP හිදී 33.6යි ඝන ඩෙසිමීටර් වේ. SAUP හිදී ගණනා පරිමාව 33.6යි ඝන ඩෙසිමීටර් වේ. වායුවේ මෞලික ස්කන්ධය සොයන්න. කොහොමද ටිකක් අහන්න. අරගෙන කල්පනා කරමු. වායුවේ මෞලික ස්කන්ධය සොයන්න. හදමු බලන්න පුළුවන් නම්. SAUP එක මොකක්ද? එතකොට දාන්න වෙන්නේ අවගාඩ්‍රෝ නියමයේ තමයි.
බලමු උත්තරයක් ඇවිල්ලා තියෙනවා 3 දෙනෙක්. හරි බලමු. මොකක්ද අපි ප්‍රශ්නේ කීවේ? ප්‍රශ්නේ කීවේ ලියා ගන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ලියන ගමන් බලන්න. ප්‍රශ්නේ මොකක්ද කීවේ? හරි අපි ගන්නට යනවා. මොකද ප්‍රශ්නේ? ඔක්සිජන් මවුල දෙකක්. මොකද්ද? ලියා ගන්න බැරි වුණා නම් බලා ගන්න. එයා හදන්න යන්න ඕනේ පොඩ්ඩක් බලන්න. O2 දෙකයි මවුල. සාවු P වලදී ගන්න පරිමාව සාවු P කියන්නේ මොකද්ද? සම්මත උෂ්ණත්ව පීඩන. මොකක්ද සම්මත උෂ්ණත්ව පීඩන කියලා කියන්නේ? කෙටි යෙදුම ලංවීම ලංකා විදුලි බල මණ්ඩලය ලෝක බොරුව ඒ වගේ. එතකොට උෂ්ණත්ව පීඩනය කියන්නේ උෂ්ණත්වය කිය 273යි කෙල්වින් 0.0යි සෙල්සියස් වලින් පීඩනය 1යි atm ඔන්න ඔය කියන තත්ත්වවල. එයාගේ වායු මවුල දෙකේ පරිමාව 44.8යි. තව ආයුවක් තියනවලු ඒ කියලා එයාගේ මවුල ගානක් නැහැ. ස්කන්ධයේ ග්‍රෑම් 60ක. ස්කන්ධයේ ග්‍රෑම් 60ක සාවු P වලදී පරිමාව 33.6යි. ඝන ඩෙසිමීටර්ලු. ඔන්න ඔහොමයි. දැන් ඔයාලගෙන් අහන්නේ මේ වායුවේ මෞලික ස්කන්ධය කීයද? ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕනේ අවගාඩ්‍රෝ නියමයේ මොකද මුගේ එකම උෂ්ණත්ව පීඩන. අපිට හොයා ගන්න ඕනේ මුගේ මවුල. මවුල හොයන්න පුළුවන්. නැත්නම් මුගේ මෞලික ස්කන්ධය සම්බන්ධ වෙන්නේ කොතනත් එක්කද? මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් මෞලික ස්කන්ධය හොයාගන්න නම් ස්කන්ධය දන්නවා මේක හොයන්න නම් මේක අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපි මේකට අවගාඩ්‍රෝ නියමයේ දාලා මුලින්ම ඒකේ මවුල සංඛ්‍යාව හොයනවා. ඒකේ මවුල සංඛ්‍යාව හොයනවා. ඒ වල මවුල දැන් අපි ගන්න අවගාඩ්‍රෝ නියමයේ මොකද අවගාඩ්‍රෝ නියමයේ v1 බෙදීම n එක සමානයි v2 බෙදීම n දෙකයි. එතකොට මෙතන v1 වෙනකොට ගන්නවා අපි 44.8 v2 n එක වෙනකොට ගන්නවා 2යි මවුල.
v දෙක වෙනකොට ගන්නවා 33.6. එතනින් මම n දෙකව තමයි හොයාගන්න හදන්නේ. මොකද n දෙක හොයාගත්තොත් n දෙක කියලා මම ගත්තේ මොකද්ද? එතකොට මේ නොදන්න වායුවේ මවුල. ඒ මවුල ගන්න හෙව්වොත් එතන දාලා මට මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒ ගානේ ප්ලෑන් එකයි වැදගත් වෙන්නේ. මේක ලියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයාලා කැමති මෙහෙම ලියා ගන්න. අන්ති ගිහිලා කරන්නේත් මේක. ඒක කරන්න එපා. ඒක වැඩක් නෑ. මොකද තේරුම් අරගෙන ප්ලෑන් කරන හැටි බලන්න. තමයි මේ පොඩි පොඩි ගණන් හදාගන්න පුළුවන් වුණු ලොකු ගණන් හදාගන්න බැරි වෙයි. එතකොට දැන් අපි ආදේශ කරොත් v1 n එක සමානයි v2 n2. එතකොට v1 44යි දශම 8 ඝන ඩෙසිමීටර්. මෙතන 2යි මවුල. මෙතන 33යි දශම 6යි ඝන ඩෙසිමීටර්. මෙතන ගත්තාම පේනවා නේද හතරක් වගේ තියෙනවා කියලා එහෙනම් පේනවා නේද? බෙදෙනවා කියලා පේනවා නේ. n2. එතකොට මෙතන 3යි මෙතන 11න් වගේ බෙදෙනවා කියලා තේරෙනවා. එතන හතරක් තියෙනවා. 11.2 කොටවල් වගේ යන්නේ. මේ වගේ මේ 8 අමතක කරන්න මේ 6ත් අමතක කරන්නකෝ. 44 33 අතර 11 සම්බන්ධ තියෙනවානේ. එතකොට ඔන්න එහෙමයි බෙදෙනකොට හිතන්නේ පොඩ්ඩක්. එතන 44 ගත්තාම 11 වල 4ක්. 33 ගත්තාම 11 වල 3ක්. එතකොට දශම 8 දශම 2 4ක්. එතකොට දශම 6 දශම 2 3ක්. අන්න 11.2 වගේ යන්න පුළුවන්. එහෙනම් n2 ඒක දෙනවා 4 බෙදීම 2 3 n2. එතකොට මෙතන n2 එනවා 6 බෙදීම 4 3 බෙදීම 2. ඒ කියන්නේ 1.5යි මවුල. ඊට පස්සේ වාට ඕනේ මොකද්ද? මෞලික ස්කන්ධය. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය සමානයි ස්කන්ධය බෙදීම මවුල 60යි ග්‍රෑම් මවුලයට බෙදනවා 3 බෙදීම 2යි ග්‍රෑම් මවුල වලින්. එතකොට නේකකයත් එක්කම එනවා 123න් බෙදපුවාම 40යි ග්‍රෑම් මවුලයට කියලා. ඔන්න ගාන හුන් නැති කෙනෙක්, ලියාගන්න බැරි වෙච්ච කෙනෙක්, හදන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හදාගන්න.
හරි හරි ඊළඟ ගාන පොඩ්ඩක් බලමු හරි 120යි සෙල්සියස් උෂ්ණත්වයේ 120යි සෙල්සියස් උෂ්ණත්වයේ හා 1 atm පීඩනයේ 1 atm පීඩනයේදී මීතේන මොකද සූත්‍රය CH4 හයිඩ්‍රෝකාබන කියලා දෙලා තියෙනවා සමීකරණ ලියනකොට CH4 විද්‍යුත් ඡාපයක් මගින් කද්දබලේ කියලා දීලා තියෙනවා විද්‍යුත් ඡාපයක් මගින් ඉලෙක්ට්‍රික් ස්පාර්කයක් බැටරි කෑල්ල දෙක ධනාත්මක ඍණාත්මක ගාව පොලිගුපයින් ආගී වගේ විද්‍යුත් ඡාපයක් මගින් ස්ෆෝටනය කර පුපුරෝලා ස්ෆෝටනය කර අද 120යි සෙල්සියස් හා 1 atm පීඩනයේදී මීතේන් CH4 CH4 ග්‍රෑම් 160ක් ග්‍රෑම් 160ක් විද්‍යුත් ඡාපයක් මගින් ස්ෆෝටනය කරන ලදී. ග්‍රෑම් 160ක් මෙම තත්ත්ව යටතේදී වායු මෞලික පරිමාව මේ තත්ත්වවලදී වායු මෞලයක් ගන්න පරිමාව ඝන ඩෙසිමීටර් 24ක් වේ නම් ඝන ඩෙසිමීටර් 24ක් වේ නම් ඝන ඩෙසිමීටර් 24ක් වේ නම් අවසාන වායු මිශ්‍රණයේ පරිමාව සොයන්න. හරි බලමු හතරෙන් විදියට. දැන් ඔන්න ටිකක් වෙනස් වුණා. දැන් හිතා ගන්න බෑ මොකක් කරන්නද. ඉතින් ඔය කියන ඒවා ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් අරගෙන. එකම උෂ්ණත්ව පීඩන කියන එක නොකිය කියලා තියෙනවා. එකම උෂ්ණත්ව පීඩන කියන නොකිය කියලා තියෙනවා. හරි. දැන් වහෙන් හොරෝ කතාවල් තමයි ඔක්කොම කියවිලා තියෙන්නේ. දැන් කෙලින්ම මොකුත් කියලා නැහැ. හරි කෙලින්ම මොකුත් කියලා නැහැ. අපි ඔය දත්තේ පොඩ්ඩක් විශ්ලේෂණය කරමු. එතන තියනවලු CH4 ග්‍රෑම් 160. ආයේ කවුලක් නැහැ. ග්‍රෑම් 160යි කියන එක කවුලක් නැහැ. එයි අණුක සූත්‍රය දන්නවනේ. අණුක භාරය හොයා ගන්න පුළුවන් නේ. හරි එම්බෙක් කියන උත්තරේ අණුක භාරය හොයා ගන්න පුළුවන් 240 පොඩ බලමු හරි මෙතන අණුක භාරය තියෙනවා CH4 නේ එතකොට එතන මෞල ගාන හොයා ගන්න පුළුවන් එතන මෞලික පරිමාවක් ඒගොල්ලෝ කියන්නේ මෞලික පරිමාවක් දීලා තියෙනවා ගානේ වායු මෞලික පරිමාව දීලා තියෙනවා ගානේ වායු මෞලික පරිමාව දීලා තියෙනවා එහෙනම්
එතන මවුල ගානක් ගත්තොත් මෙතන පරිමාව ගැන අදහසක් ගන්න පුළුවන්. වායු 120යි සෙල්සියස් 1යි atm තත්ත්වයට වායු මවුලයක පරිමාව 24යි ඝන ඩෙසිමීටර්. අපෙන් ආන්නේ මෙතන පරිමාව නෙමෙයි දහනේ. මේක මොකද කරන්නේ? මේකට ගිනි තියනවා, ස්ෆෝටනය කරනවා, ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක් ඇති කරනවා. එතකොට මේ හයිඩ්‍රෝකාබනය දහනය වෙනවා. ඒක අපි කියලා දීලා තියෙනවා තුන්වෙනි පාඩමේදී. ඔන්න අමතක නම් ඔයා හරිම දුර්වලයි. ඒ කියන්නේ මම කපලා දීපු පාර ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. අන්න එහෙම වුණා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න. ඔයාලා මේවා ලියුවා. තුලිත කරා. හයිඩ්‍රෝකාබනයක් දහනය කරද්දී මොකද වෙන්නේ කියලා කිව්වා. එහෙනම් අද ලැජ්ජ වෙන්න ඔයාලට මේ කාලේ නැත්තම් ඔළුවට දැයුත් ආවේ නැත්තම් කේදයක්. එහෙනම් ඔයාලට කියලා වෙන සෝන් ලකුණු තමයි ඔය පහළ වෙන්නේ. හරි? ඔයා කවුරු වුණත් ඔයාට කෙලවෙන සොහොන් ලකුණු තමයි පහළ වෙන්නේ. සයන්ස් වල සොහොන් ලකුණු. ඔයාට මේක අමතක නම් තේරුමක් නැහැ පුතේ මේක කරන්නේ. මතකද හයිඩ්‍රෝකාබනය දහනය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. හැදෙන ජලය වාෂ්පයක්ද ද්‍රවද කියන එක තීරණය වෙන්නේ අවසාන උෂ්ණත්වයේ මත. දැන් මෙතන උෂ්ණත්වයේ තරමක් ඉහළයි. තේරෙන්නේ නැත්නම් ඔයාගෙන් වැරද්ද. එතන උෂ්ණත්වයේ තරමක් ඉහළයි. මේක හිමීට ආයෙ ගේනවා 120ට. මේක හිමීට ගේනවා නැවත 120ට. 120ට ගේනවා. ඒ කියන්නේ 100ට ඉහළයි. එතකොට මෙතන මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් උයි ජල වාෂ්පයි තියෙන්නේ. ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි තමයි මේකට දාන්නේ කියලා හිතමු. O2 ප්‍රමාණවත් පරිදි දානවා. ඒකේ උපකල්පනයක් මම කරනවා පොඩි. O2 එකයි දහනය වෙන්න. උපකල්පනය O2 ප්‍රමාණවත් පරිදි ඇතුල් කර ඇත. වැඩිපුර නැහැ. ප්‍රමාණවත් පරිදි ඇතුල් කර ඇත. නැත්තම් එහෙම කියමු. අවසානයේ O2 ඉතුරු වීමක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම කරන්න බෑ. වැඩිපුර දාන්න. වැඩිපුර දාන්න. O2 ඉතිරි නැත. එහෙනම් CH4 වායුව gas දානය කරපුවා ඔක්සිජන් නැතුව ඔයාලට ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් ගෑස් සහ ජල වාෂ්ප ලැබෙනවා. මේක එක නිසා මෙතන එකෙන් අතක ඇති. මෙතන ඔක්සිජන් හයිඩ්‍රජන් 4 නිසා මෙතන දෙකෙන් તો 2යි 4යි මෙතන දෙකෙන් එක වැඩකුත් නැහැ. එතකොට ඔබගේ මේ මෙයාගේ එක මවුල එකකට මෙයා මවුල එකක වගුයි මෙයා මවුල දෙකකුයි හැදෙනවා. මෙයා මෙතනදී වායුවක් මෙයා මෙතනදී වායුවක්. එහෙනම් මෙන්න මෙතන මේ වායු දෙකම ඉන්නවා. එතකොට මෙතන වායු මවුල මුළු සංඛ්‍යාව කියන්නේ කාබන් ඩයොක්සයිඩ්ගේ මවුලයි ජලයේ මවුලයි දෙකේම එකතුව. හරි? එහෙනම් අපිට ඉස්සරෝම උන් දෙන්නගේ මවුල ගණන් දෙක හොයාගෙන යන්නත් පුළුවන්. නැත්නම් කෙලිම පරිමාවෙන් මේ ගණන් හදන්නත් පුළුවන්. මොකද එකම උෂ්ණත්ව පීඩන තත්ත්වයක් තියෙන මෙතන ගාය බෑ. එකම උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී වායුවේ පරිමාව මවුල සංඛ්‍යාවට වායුව මොක වුණත් පරිමාව මවුල සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ මේක මේ වර්ගයේ වැඩක් නැහැ. හරි මේක එකම තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් දැන් මෙතන CH4 මවුල ග්‍රෑම් 160 බෙදනවා 16යි ග්‍රෑම් වලින් මවුලයට
ඇයි ඒ මෙයාගේ මෞලික ස්කන්ධේ 16යි එතකොට මෙතන 10යි මෞල එහෙනම් මෙතන CH4 මෞල 10ක් තියෙනවා එතකොට ඉතින් මෙයාට කාබන් ඩයොක්සයිඩ් 10ක් එනවා එතනින් ජලය 20ක් එනවා මෙතනදී ජලය ගන්න වෙනවා මොකද 100ට ඉහළින් ඉන්නේ ජලය වාෂ්පයක් එතකොට මුළු මවුල ගාන 30යි එහෙනම් දැන් ඔයාලා 30 පරිමාව ගෙවුවා නම් ඉවරයි මවුල 10 කෙලින්ම 30න් වැඩි කරා නම් ඉවරයි දෙක එකකනේ නේද එකක පරිමාව දන්නේ ඉඳ 30න් වැඩි කරන්න පුළුවන් එතකොට CH4 මවුල 10කින් 120යි සෙල්සියස් 1 atm වලදී ලැබෙන වායු මවුල කොහොමද CO2 මවුල CO2 වායු මවුල එකතු කිරීම H2O gas මවුල ජල වාෂ්ප මවුල 10යි 20යි 30යි එයින් හරිය ලේසි එක වායු මවුලයකට අල්ලනවලු ඝන ඩෙසිමීටර් 24ක් එහෙනම් පරිමාව මෙම තත්ත්වයේ පරිමාව 30යි මවුල එකක් 24යි ඝන ඩෙසිමීටර් එතකොට මවුලයක ඝන ඩෙසිමීටර් වලින් ගත්තොත් එහෙම 480යි 720ක් 820යි ඝන ඩෙසිමීටර් ඔන්න ගාන හදන හැටි. ඔක තව ක්‍රමයකට හදන්නත් පුළුවන්. කෙලින්ම පරිමාවෙන්ම යන්නත් පුළුවන්. ඇයි? මවුල 10ක පරිමාව කීයද? 240යි. එතකොට 240 මෙතනින් ගන්න පුළුවන් කීයද? මෙතන 240ක් ඇදෙනවා මෙතන 480ක් ඇදෙනවා. පරිමා අනුපාතය මවුල අනුපාතයට සමාන වෙනවා. මම පෙන්නන්නම් වෙනවා කියන්නේ ඒ ඉන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය පරිමා අනුපාතයට සම්බන්ධ කරලා ගන්නත් පුළුවන්. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය පරිමා අනුපාතයට සමාන කරලා ගන්නත් පුළුවන්. එහෙමත් කියලා පෙන්නන්න. හරි මම හදාගන්න. දැන් ඕක කාමර උෂ්ණත්වයේ කරා නම් ජලය ගන්න බැරි වෙනවා. මොකද එතකොට ඒ ජලය ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොට එයාව අතාරින්නේ. මම එයාගේ මවුල 20ක් හැදෙන්නේ නැහැ එහෙම නෙමෙයි. එයා වායුවක් නෙමෙයි. එතකොට එයාගේ මවුල පරිමාව හොයන්න ගන්න බෑ. ඒකයි මම කියන්නේ. එයාගේ මවුල සංඛ්‍යාව පරිමාව හොයන්න ගන්න බෑ.
මේ දැන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය ගත්තා නම් 1ට 1යි කියලා. ඒ කියන්නේ මවුල 10ක් නම් මවුල 10යි. මවුල 10ක් නම් මෙයා මවුල 20යිනේ. මේක සමාන උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී වායුවකදී වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවට වායුන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය පරිමාත්‍ර අනුපාතයට සමානයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝමීටර පරිමාව අරගෙන ගණන් හදන්නත් පුළුවන්. අනිත් පරිමාණ අනුපාතය මවුල අනුපාතයට සමානයි. මවුල අනුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි. හැබැයි හරියටම ප්‍රතික්‍රියාවල අද බලන්න සීමාකාරී ප්‍රතික්‍රියාවක එහෙම ගිහින් බලන්න. හරි ඊට පස්සේ නම් මෙතන හොයන්න බලන්න මෙතනට ඕන ඔක්සිජන් මාව ඔය කෙලින් හොයනවා අපි බලන්න. එයාගේ පරිමාව කීයද මවුල 10ක. මවුල 10ක පරිමාව කීයද මේ තත්ත්වයට දෙන්න. 240යි. එහෙනම් මෙතන ඕන ඔක්සිජන් පරිමාව කීයද? හරියට මේකේ දෙගුණයක් ඕනේ. මේ මවුල දෙගුණ 20ක් එපයි. ඒකේ පරිමාව 480ක් ඕනේ. එහෙම ගන්න පුළුවන්. එහෙම 30ෙම ගන්න පුළුවන්ද? මේ පරිමාව මේක ගන්න පුළුවන් ඕන වෙලාවක. මවුල ගන්න අතර අනුපාතයේ ස්ටොයිකියෝමෙට්‍රික් ගන්න පුළුවන්. මේ පරිමාණ අතර අනුපාතය ගන්න පුළුවන් නියත වායු වලට තියෙන්න ඕනේ. නියත උෂ්ණත්ව නියත පීඩන තියෙන්න ඕනේ. නැතුව ගන්න බෑ. ලියන්න රතු පෑන් නේද ලියන්න මෙල පාට පෑන් කියන්නේ. වායු සම්බන්ධ වන ප්‍රතික්‍රියාවක වායු සම්බන්ධ වන ප්‍රතික්‍රියාවක වායු සම්බන්ධ වන ප්‍රතික්‍රියාවක නියත උෂ්ණත්ව තුනේ අවගාඩ්‍රෝඩි මේදීම නියත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්ටදී නියත උෂ්ණත්ව කියන්නේ හැම එකක් නියත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්ටදී වායුවේ පරිමාව මැන නැත්නම් ප්‍රතික්‍රියා කරන සෑදෙන පද සෑදෙන වායුන්ගේ පරිමාතර අනුපාතය ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයට සමාන වේ. සර්වදයක් කියන්නේ. හැබැයි වායු සම්බන්ධ වෙන්න ඕනේ. ඒ හැමෝම මැල්ලා තියෙන එකම උෂ්ණත්ව පීඩන තත්ත්වයක් වෙන්න ඕනේ. දැන් මේක ද්‍රවයක් හිටියොත් එයාව ගන්න බෑ. එයාව මේකට ගන්න බෑ. ද්‍රව වලට මේ කතන්දරේ අදාළ නැහැ. ඒක ස්ටොයිකියෝමෙට්‍රික කියද A මේකගේ B ඇදෙනවා අපි හිතමු C ගෑස් ධන D ගෑස් මේක කඩපාඩම් කරන්න එපා තේරුම් ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම වායු ප්‍රතික්‍රියා කරන්නේ වායුවෙම ඕන එකක් ප්‍රතික්‍රියා කරන්නේ ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයෙන්. මේක ඒක B. එතකොට මේ දෙන්න ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය. උගේ මවුල A නම් උගේ මවුල n එකක් නම් උගේ මවුල n දෙකක් නම් හරියටම ඉතුරු වෙන්න බෑ. හරි? හරියටම මවුල n එකේ n දෙක ක්‍රියා කරනවා නම් ඒ අතර අනුපාතයෙන් මේක අනුපාතයට සමානයි. ඒක තමයි ඕනම දෙයක් කියන්නේ. ඒවට ඒ සම්බන්ධ කියනවා නම් නෑ ඔය හැටි. දැන් මොකද හිතන්න මේ H2 ධන මේ විදිහ N2O5 යෝජනය වෙනවා හතරක් NO2 O2 කියලා. එතකොට මෙයාගේ මවුල හතරක් නම් අනිවාර්යෙන් මෙයා මවුල කීයක් හැදෙනවද? 2ට 4 අනුපාතයට. ඒ කියන්නේ 4ට නම් 8ක්.
මෙයා දෙකට එකයි. එහෙනම් මෙයාගේ 4යි නම් මෙයා 2යි හැදෙන්නේ. ආනීවල. ඒ කියන්නේ මේ මවුල අනුපාතය හරියටම ප්‍රතික්‍රියා කරන ගෝස් හැදෙන මවුල අනුපාතය මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමාන වෙන්න බෑනේ. ඒක අපි කතා කරන්නේ. එහෙමනේ කොයි අනුපාතය තීරණය වෙන්නේ. එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියා කළ මවුල ගත්තොත් ප්‍රතික්‍රියා කළ මවුල මෙයා එන්නේ එක නා මෙයා එන්නේ දෙක නා මට ගන්න මේ සංකේතය දෙන්න විතර වාගේ මේකේ අනුරූප කරලා ඉන්න මෙයා එන්නේ එක මෙයා එන්නේ දෙක නා හරියටම මෙයාගේ එන් තුනක් හැදෙනවා නම් මෙයා එන් හතර නම් හරි එකම තත්ත්වයකදී එකම උෂ්ණත්ව තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා මේ පැත්ත බලන්නේ එකම උෂ්ණත්ව පීඩන වල පරිමාව V1 V2 V3 V4යි නම් හරියට මෙතන දැන් මෙයාගේ පරිමාව ග්‍රෑන්ඩ් සෙන්ටිමීටර් ග්‍රෑන්ඩ් ඩෙසිමීටර් 80යි නම් ඒ වගේ මෙයා ඒ වගේ 160ක් වෙන්න ඕනේ අනිවා. මෙයා 40ක් වෙන්න ඕනේ ඕම. අනේ වගේ අගයන් ටික. හරි. කොහොමත් මේ දෙක අතර අනුපාතය අනිවාර්යයෙන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයිනේ. පරිමාණුපාතය අනිවාර්යෙන්ම හරි. මේ මවුල අනුපාතයට සමාන වෙනවනේ. මොකද මෙතන දැන් මොකද දාත්තේ? මෙතන මොකද වෙන්නේ? B එක බෙදීම n එක සමානයි B දෙක බෙදීම n දෙක නැද්ද? ඇයි එක උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී මේ සමීකරණය වළංගු වෙනවනේ. එහෙනම් මේ බලන්න B එක බෙදීම B දෙක සමානයි හරියටම විතර ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්නේ වදාන්නේ නෑනේ. ඔයාලා කලින් කිව්ලා තාපුවාම ඉතුරු වල ගෙවන්නේ නෑනේ. එතකොට මෙතන n එක බෙදීම n එක පරිමාණුපාතයේ මවුල අනුපාතයට සමානයි නේද? මේ මවුල අනුපාතය හරියටම මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි. එහෙනම් ඔබට බය නැතුව වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවක පරිමාණය ඔය වැල්ලා තියෙන එකම උෂ්ණත්වය එකම පීඩනයේ නම් හරියටම ප්‍රතික්‍රියා කරපු පරිමාණුපාත ඉතුරු වෙව බෑ. ඒකයි කියන්නේ. පරිමාණුපාතයේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමාන කරන්න. කෙලින්ම බය නැති. ඒ කියන්නේ මේක 80 දුන්නා නම් මේවා මොකුත් ඕනේ නැහැ. උන් ඔයාලට බය නැතුව 100යි කියලා ගන්න පුළුවන්. ඒකම උෂ්ණත්ව පීඩන තත්ත්වයට. නම් වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවක අර ගානක් මේකෙන් හදලා ඉව පටස් ගන්න. ප්‍රතික්‍රියාවක පරිමා එකම උෂ්ණත්ව පීඩන යටතේ මැනැත්නම් හරි පරිමාණුපාතය සමානයි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය. ඔව් පළ ඔක්කොම වායු නම් ඒවට අදාළයි. ඔක්කොම කලත් වායු නම් ඒවටත් අදාළයි. හරියටම හැබැයි ප්‍රතික්‍රියා කරපු ටික විතරයි. වැඩිපුර දැම්මොත් වැඩිපුර ටික එහෙම ගන්න බෑ. වැඩිපුර ටික කියපාරින් හිතන්නකො මෙතන 180ක් දැම්ම කියලා එතකොට බෑ. නේ ඉතුරු 20 ඉතුරු වෙනවා. ඒක හරියන්නේ නැහැ. ගානට දාන්න මෙතන තමයි. ගානට දාන්න ඕනේ. ගානට දැම්මේ නැහැ කියලා උලක් නෑ. ඒක එකට අදාළයි. ඒක අඩු කරලා අහක් කරලා. හරිද? ඒක අඩු කරලා අහක් කරලා. මේකට ගාන හදලා හරියන්නේ නැහැ. ඒ ගන්නකො මේක 2යි කියලා. මේක 2යි කියන්නේ.
ඒක 3යි කියන්නේ. එතකොට මෙයාගේ 60ක් එක්ක හරිද? මෙයාගේ ඔයා 100ක් දැම්මොත් එතකොට මෙයාගේ කවුද මේකේ සීමාකාරීනේ 2ට 3යි. මේක 2ට 3යි ඈ. එතකොට 60කට ඕනේ කීයක්ද? 90ක්. 100ක් ඉන්නවා. එතකොට මේක 10ක් ඉතුරු වෙනවා නේද? 100 ගන්න බෑ මෙතන. 100 නෙමෙයි පරිමාව 90. අන්න ඒක හොඳට උඩට තියාගන්න. ඒකත් දුන්නා පැත්තකින් ලියා ගන්න මේක ලියා ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? හරි. ලියන්න. එක්තරා උෂ්ණත්ව ඊළඟ උදාහරණ. එක්තරා උෂ්ණත්ව පීඩන තත්වයකදී ජලය ද්‍රවයක් වේ.
ජලය ද්‍රවයක් වේ. නෑ ජලය වාෂ්පයක් වේ. ජලය වාෂ්පයක් වේ. එක්තරා උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී ජලය වාෂ්පයක් වේ. කියනවාට මේ වාෂ්පයක් කියලා ගන්නලු. හරි. මෙම තත්ත්වයර්ථේ ප්‍රොපේන් වායුව ලියන්න. ප්‍රොපේන් කියලා කියන්නේ නම ලියලා ඉන්න ඉස්සලා. C3යි H8යි ප්‍රොපේන් වායුව එක්තරා උෂ්ණත්ව පීඩන තත්ත්වයක් යටතේ ජලය වාෂ්පයක් වේ. එක්තරා උෂ්ණත්ව පීඩන තත්ත්වයක් යටතේ ජලය වාෂ්පයක් වේ. හරි. එම උෂ්ණත්ව පීඩනයේදී ප්‍රොපේන් ඝන සෙන්ටිමීටර් 50ක් පූර්ණ දහනයට ලක් කරන ලදී. එක මෙම දහනය සඳහා අවශ්‍ය ඔක්සිජන් පරිමාව ගණනය කරන්න. දෙක මෙම තත්ත්ව කියන්නේ ඔය ඒ උෂ්ණත්ව පීඩනය කියන්නේ. මෙම තත්ත්වයන්දී සෑදෙන කාබන් ඩයොක්සයිඩ් පරිමාව ගණනය කරන්න. මුළු ප්‍රශ්නේ මායි කියන්න අමාරුයි පුතා. ඒක වල වඩා කරගෙන යන්න බැරි වෙනවා. අපි මම ඔයාලට ආයෙ කියමින් පැහැදිලි කරන්නම් ඈ. ආයෙ මම ගෙඩිය කියන්නම්කෝ. එක්තරා උෂ්ණත්ව පීඩනයකදී හරි ජලය වාෂ්පය. ලොකු දෙයක් කියන්නේ ජලය වාෂ්පය. හරි ජලය වාෂ්පය. ඊට පස්සේ එම තත්ත්වයන්දී ප්‍රොපේන් ඔය අහන්න ඉස්සරවල ලියලා අහන්න එපා. එතකොට තමයි ඔක්කොම ප්‍රශ්න ඉස්සලා අහගන්න අහලා ලියන්න. මම බොහොම හිමින් කියන්නේ. ප්‍රොපේන් ඝන සෙන්ටිමීටර් 50ක් නේද? 50 ඝන සෙන්ටිමීටර් 50ක් පූර්ණ දහනයට ලක් කරන ලදී. 1. මේ සඳහා අවශ්‍ය ඔක්සිජන් පරිමාව සොයන්න.
මේ සඳහා අවශ්‍ය ඔක්සිජන් පරිමාව සොයන්න. දෙක මෙම තත්ත්වය යටතේදී ආයෙ මම ගාන දාන්න එතකොට මේ ගණන් ටික දාන්න මේ ෂෙයා කරන්න. එම තත්ත්වය යටතේදී සෑදෙන කාබන් ඩයොක්සයිඩ් පරිමාව සොයන්න ජලයත් වාෂ්පය. හරි ලේසි. ඒකෙන් තව දේවල් අමතර දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා ගාන එච්චර අමාරු නෑ. අයම් ගාන නේද? ඒක ලේසි. වලට තමයි වැඩේ තියෙන මෙහෙමනේ ඒ අවශ්‍ය පාඩම ගලන් යනකොට ඒ ගාන තමයි එන්නේ. හරි. දැන් ඉතින් ප්‍රොපේන් දහනය කරන්න. ප්‍රොපේන දහනය කරපුවාම මොකද වෙන්නේ කියලා කියන්නේ. හයිඩ්‍රෝකාබන පූර්ණ දහනයට ලක් වුණාම පළ මොනවද? කාබන් ඩයොක්සයිඩ් ජලය ඉතින් අපි දන්නේ ගාන කීර තමයි කාම්ල උෂ්ණත්ව පීඩන කිව්වොත් අපි ඒක ද්‍රවයක් විදියට ගන්නවා. දැන් මේ ගානේ කියනවා ජලය ගනින් වාෂ්පයක් විදියට. එහෙනම් දැන් ඔයා ජල වාෂ්ප තමයි මේ සමීකරණය ලියන්නේ. එතකොට ප්‍රොපේන් කියන්නේ C3යි H8යි gas ධන O2 gas දහනය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් ගෑස් මෙතන 3යි. එතන 4යි ජලයේ ගෑස්. ඔන්න ඔය විදිහට දහනය වෙනවා හයිඩ්‍රෝකාබන්. අන්න අරක තමයි තීරණය කරගන්න තමයි උෂ්ණත්වය ඕනම. ඊළඟට මෙයාගේ ඝන සෙන්ටිමීටර් 50ක් මට මතක හැටියට. ඉතින් දැන් මොකක්ද සරල තර්කයක් තියෙන්නේ මොකක්ද? පරිමාණුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි මොනවනන්ද හර ප්‍රතික්‍රියා කරන ලද පරිමාණුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි නියත උෂ්ණත්වය නියත පීඩන තත්ත්වයන්ට. එහෙනම් මෙයාගේ පරිමාව මැන්නේ අවශ්‍ය ඔක්සිජන් පරිමාව මැන්නේ මේ තත්ත්වයේදීම නම් එහෙනම් මෙතන තුලිත කරගන්න එපා මුලින්ම 3 වරක් 2 6යි 4යි 10යි 5යි. එහෙනම් ස්ටොයිකියෝමෙට්‍රිය 1ට 5යි. එහෙනම් පරිමාණුපාතයත් 1ට 5යි. එකම උෂ්ණත්ව පීඩන නිසා එකට එකට 50යි ඝන සෙන්ටිමීටරට V1. එතකොට මෙතන 250යි ඝන සෙන්ටිමීටර. මේක අපි ගම්මුවොත් V2 නම් මම දෙන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්නත් බැරුණා. එතකොට මෙතන ඒකමයි. එහෙනම් මොකක්ද දැන් ගන්න ඕනේ? මේකයි ගන්න. ස්ටොයිකියෝමෙට්‍රිය එකට ඒ විදිහට ගන්න මාරු කරන්න එපා. 1ට 3යි 50ට V2යි. එතකොට මෙතන V2 150යි ඝන සෙන්ටිමීටර්. ආයෙ කියන්නේ මේ දහනයේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට කාබන් ඩයොක්සයිඩ් යනවා 150යි ඝන සෙන්ටිමීටර්. බලන්න මම මේ කරන වැඩේ ඈ. බලන්න. මේ ගානෙම ජලය කොච්චරක් හැදෙනවද? ජලය 4 ගුණයක් නේ 200ක් හැදෙනවා. ජලය වුණා 200ක් හැදෙනවා. මෙහා 200ක් හැදෙනවා. ඔය ටික දාගන්නකෝ. අජුටයිද? ජලය 200ක් කියන්නේ. ඔව්. අජුටක් බලන්න. දැන් ඔන්න මම ගන්නවා
මේ හයිඩ්‍රෝකාබනය ඝන සෙන්ටිමීටර් 50 ගන්න. හයිඩ්‍රෝකාබනය ඝන සෙන්ටිමීටර් 50 ගන්න. හයිඩ්‍රෝකාබනය ඝන සෙන්ටිමීටර් 50 ගත්තා. ඒකට ඔක්සිජන් කීයද මම දාන්න ඕන 250යි. මම කියන ඇති සමහරට වලට මතක ගන්නෙත් නැහැ. 250ම ගානට දාලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ගානට දැම්මොත් උතන අවුලක් වෙනවා. මොකද දහණය සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් වැඩිපුර දාන්න ඕනේ. නමුත් හරියට ඕනේ 250යි. ඒක මේක සම්බන්ධයක් නැහැ. ගානට සම්බන්ධයක් නැහැ. ඒක මම O2 දානවා. සාමාන්‍යයෙන් මේ වගේ ගානක අනිවාර්යයෙන්ම O2 වැඩිපුර දාන්න. කියනවා නැත්තම් දෙනවා ගානක් හිතන්නකො මෙතන 340ක් දැම්මා. ඔන්න දැන් මේ දෙන්නව එකතු කරා. එකතු කරපුවාම දැන් පරිමාව කීයක් වෙනවද? මේ සිද්ධිය ගැලීම් සටහන බලව මම අඳින්නේ. දැන් පරිමාව කීයක් වෙනවද? දැන් පරිමාව කීයද? 340යි 50යි 390යි ඝන සෙන්ටිමීටර වෙනවා. දැන් මොනවද මෙතන ඉන්නේ? මෙයයි C3යි H8යි O2යි ඉන්නේ. දැන් මොකද කරන්නේ? දහණය කරනවා. දහණය කරපුවා මේක තියෙන්නේ රත් වෙලානේ. දැන් මොනවද මේකේ තියෙන්නේ? මෙයා ඉන්නවද? නැහැ. CO2 ඉන්නවා. ජලය හැදෙනවා. ඉතිරි O2 ඉන්නවා. ඉතිරි O2 කීයක් වෙනවද? 340ෙන් 250ක් වැඩිට යනවා. ඒතර ඉතුරු O2 ඉන්නවා කීයද? ඉතුරු O2 ඉන්නවා මෙතන පුතේ කියන්න බෑ. මෙතන උෂ්ණත්වය මෙතන P හා T. මෙතනත් PT. මෙතනත් PT. මෙතන තත්ත්වය වෙනස්. නැවත මේක ගේනවා P හා T ට. ආයෙ එතකොට ඉතුරු O2 ඉන්නවා, ජලය ඉන්නවා. ජලය දැන් වාෂ්පයක්. ඒක මෙතන T ඉහළයි. ඒ දහණය වුණානේ T ඉහළයි. දැන් මේක නිමනවා. නිමලා ආයෙ මෙතනට ගේනවා P හා T. එතකොට CO2 ඉන්නවා. ඉතිරි O2 ඉන්නවා. පොඩි ප්‍රශ්නයක් වෙනවා ජලය ගැන. ඒක මේ මෙයා මත තමයි රඳාපවතින්නේ. ඔන්න කතාන්තරය. ඔන්න ඔය තමයි කතාන්තරය. ඊට පස්සේ ඔබ දැන් මොකද ඔහොම නෙමෙයි කරන්නේ. ඇත්තටම දැන් ඔය අපි ලේසි කරලා ළමයාට මේ කියලා දෙන්න. මේක සූත්‍රය දන්නේ නැහැ. දන්නේ නැහැ. අනුක සූත්‍ර අනුබයි සූත්‍ර හිමි ඉතුරු කොටස. අර මේකේ සූත්‍රය දන්නේ නැහැ කියන්නේ. ඒක හොයන්න පුළුවන් මේක නෙමෙයි. ඒක හොයන්න පුළුවන්. මේක x මේක y කියන එක. මේක x මේක y කියන එක. එතකොට අපි මෙතන එයාගේ ධන පරිමාවක් ගන්න. මේක ගත්තා වගේ ගන්න. වැඩිපුර O2 ගන්න. දැන් දහණය කරනවා. දහණය කරන නිමනවා. ඒක කාබන් උෂ්ණත්වයට ගේන්නත් පුළුවන් නැත්නම් මේ තත්ත්වයටම ආපහු ගේන්න. ඊට පස්සේ පරිමාණුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි. එහෙම කරලා අපිට xy හොයාගන්න පුළුවන්. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. පරිමාව හොයාගන්න ඉතින්. දැන් අපි කරේ එහෙම නෙමෙයිනේ. මේ පරිමාණය සුලෙන් පරිමාව හොයපු එකනේ. අන්න ඒ වගේ ඒතර මේවා දන්නේ නැත්තම් මේ ස්ටොයිකියෝමෙට්‍රිය දන්නේ නැත්තම් පරිමාව හොයන්න බෑනේ. අනග පරීක්ෂණාත්මකව හොයන්න. පරිමාව පරීක්ෂණාත්මකව හොයන්න. ඒක දැන් එහෙනම් මෙතන පොඩි වැඩක් කරනවා. මෙන්න මෙයාව යවනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින්. එතකොට ඔබට පොඩි මීටරයක් තියෙන්නේ. මෙතන ජලයේ ඉන්නේ කොන තත්ත්වයේ. ජලයේ ඉන්නේ ද්‍රවයක් නම් එයා ගැටලුවක් නැහැ. ජලයේ වාෂ්පයක් කියත් මෙතන යවනකොට මොකද වෙන්නේ? විවාහකට එකතු වෙන්න පුළුවන්. සීතල වෙන්න පුළුවන්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට යවනකොට මොකද යවන්නේ? කාබන් ඩයොක්සයිඩ් යැවීමේ අවශෝෂණය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වෙනවා. මොකද මෙයා භස්මය අර ආම්ලික වායුව. එතකොට මෙතන ඉතිරි පරිමාව වෙන්නේ ඉතිරි O2. එතකොට අන්න වගේ අඩු කරලා හරියටම O2 ගන්න වෙන ඊට පස්සේ පරිමාණුපාතයේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය හොයනවා. අපි කරේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය දන්නේ හින්දා පරිමාණය වෙනවා. ඔගේ අනිත් පැත්තට මේ වගේ පරීක්ෂණයක් දෙන්න පුළුවන්. මේක ලියාගෙන මේකත් දෙන්න.
ගැලීම් සටහන. මොකද H2O ද්‍රාවකයක් වුණොත් කියන්නේ H2O ද්‍රාවකයක් වුණොත් කියන්නේ මොකක්ද? ද්‍රවයක් වුණොත් සර්. ඈ? ද්‍රවයක් වුණොත්. එතකොට මෙතන H2O ද්‍රවනේ. ඒ ප්‍රශ්නයක් නෑ මෙතන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මොකටද? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න. ඒතර කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරහා යවනකොට අඩු වෙන්නේ කාගේ පරිමාවද? කාබන් ඩයොක්සයිඩ් වල පරිමාව. ඒක ඒ தත්ත්වයේ මත හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් ජලය ඉහළ උෂ්ණත්වයක තියෙනවා නම් ඉතින් එතන ගැටලුවක්. ඉස්සෙල්ලා ඒක කූල් කරලා තමයි යවන්න ඕනේ මේකේ. සෝඩියම් ජලයේ වාෂ්පයක් විදියට තියෙනවා නම් ඔක්සලවක කියුප්‍රික් ඔක්සයිඩ් හරි විජලකාරකයක් කරහා යවනවා. විජලකාරකයක් කරහා යවලා ඒකේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගන්න. දල අපිට සේරම දැනගෙන එකපාර මේ තීරණ වලට යන්න බෑ. ඒ தත්ත්වයේ මත තමයි අපි බලන්න ඕනේ දැන් මොකද අපි කරන්නේ කියලා. මූලික දේ තමයි මේ. ඒ කියන්නේ ඔබ යම්කිසි අවස්ථාවක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් මේ වායු මිශ්‍රණය යවුවොත් ඒ යවන්නේ ඒකේ තියෙන ආම්ලික වායු අවශෝෂණය කරගන්න කියන එක පැත්තකින් ලියලා හොඳට ධාරණය කරගෙන තියාගන්න. අපි මේ බෂ්පයක් ඇතුලෙන් මේ වායු මිශ්‍රණය යවන්නේ ඇයි? එතන තියෙන ආම්ලික වායු අවශෝෂණයට. එනම් බෂ්පයක් කරහා යවනකොට පරිමාව අඩු වුණොත් ඒ කාගේ පරිමාවද? ආම්ලික වායු වල පරිමාව කියන එක අපේ ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට මේ තර්ක දාන්න නම් එකම උෂ්ණත්ව එකම පීඩනයේ තියෙන්න ඕන. නැත්නම් පරිමාණුපාතයේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි කියන්න බෑ. දැන් ඔයාලා මෙතනින් අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ සිද්ධිය. මේ වැඩිපුර දානකොට මේ ඒවා ඉතුරු වෙනවා කියන එක. ඊළඟට දහනය කරපුවාම හැදෙන්නේ මොනවද? ඒක සීතල කරොත් එහෙනම් මොකක් වෙයිද? ඒක මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බෂ්පයක් තුලින් යවන්නේ ඇයි? අන්න ඒව තමයි හොයන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බෂ්පයක් තුලින් යවන්නේ ඇයි? එතන තියෙන ආම්ලික වායු අවශෝෂණය කර ගැනීමට. එතන ලියා ගන්න වෙන පාඩකකින්. ඔයා මේ අදට විතරක් නෙමෙයි. දැන් ඕකම දෙන්නේ. ඒතර ඔයාලා හිතන්න ඕන. SO2, CO2, NO2 ඒ ඔක්කොම ආම්ලික වායු. හරි? ඒක තමයි ලියා ගන්න. යම් වායු මිශ්‍රණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේවා මේ තියරි විදියට පාඩම් කරන්න එපා. ඒවා ප්‍රැක්ටිකල්. Taman තේරුම් ගන්න දේවල්. තියරි වැඩි කියයි. ඊට පස්සේ ඒවා තියරි නෙමෙයි ඒවා ප්‍රැක්ටිකල්. Taman හිතන්න අනිත් පැත්ත. මේ ගානේ අනිත් පැත්ත බලන්න. මෙහි පරිමාව දීලා ස්ටොයිකියෝමෙට්‍රි ආන. දැන් ස්ටොයිකියෝමෙට්‍රි දීලා පරිමාව යවලා ඒකයි මෙතන. එතකොට දැන් පරිපාලනය කරන්නත් එපා. උතර තේරුම් ගන්න. එතකොට දැන් මම කියුවා යම් වායු මිශ්‍රණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි බෂ්පයක් තුලින් යවූ විට එහි ඇති ආම්ලික වායු බෂ්පයට අවශෝෂණය වේ.
එහිදී අඩුවන පරිමාව එම ආම්ලික වායුවේ පරිමාව ඔන්න වෙනම ලියා ගන්න ඈඩ් කරලා කැල්සියම් ක්ලෝරයිඩ් වැනි විජලකාරක මගින් ජලයේ ද්‍රවයක් නම් දැනටත් ඒක තේරුමක් නැහැ. විජලකාරකයක් මගින් ජලය අවශෝෂණය කරගත හැකි. දැන් මෙතන ජලයේ වාෂ්පයක් තිබ්බ කියන්නකො. එහෙනම් ඒක යවනවා විජලකාරකය. එතකොට අර වෙන කාගේ පරිමාව? ජල වාෂ්ප වල පරිමාව. ජලයේ ද්‍රවයක් නම් අවුලක් නැහැ. ඒක ගන්නවා මෙතන අවුලක් නැහැ. එතකොට දැන් මෙතන පුතේ මෙතන ජලයේ ද්‍රවයක් කියන්නකො. එහෙනම් මෙතන පරිමාව ද්‍රව පරිමාව ගන්න නෑ නේ වායුත් එක්ක. එතකොට මෙතන පරිමාව වෙන්නේ මොකද්ද? CO2 ඉතිරි O2. අනිකත් මාත් කරන්නේ. රතු කැලේ මාත් කරන්නේ. මෙතනදී ජලයේ ද්‍රවයක් නම් එතකොට මෙතන තියෙන CO2 ඉතිරි O2 විතරයි. ජලයේ නෑ. අන්න ඒක තමයි හොඳට තේරුම් ගන්න. හරි? ඒ කියන්නේ උෂ්ණත්වය මත බලන්න ඕනේ. තේරෙන්නේ කියන්නේ එපා 100ට වැඩි නම් ජලයේ වාෂ්පයක්. එතකොට මේ ජල වාෂ්පත් මෙතන තියෙනවා. එතකොට මෙතන පරිමාව කියන්නේ මේ තුන් දෙනාම 100ට අඩු නම් කාම උෂ්ණත්ව පීඨ වගේ නම් ජලයේ නෑ මෙතන. එතකොට මේ දෙන්නා විතරයි ඉන්නේ. එච්චරයි. ප්‍රැක්ටිකලි බලන්න මේක තියෙන්නේ. අතාත්වික වෙන්න බෑ මම තියරි නෙමෙයි ඈ. තියරි එහෙම නෙමෙයි. එතකොට මේක දිහා අතාත්විකව බලන්න කොහොමත් මේ විද්‍යාව දිහා අතාත්විකව බලන්න එපා. නෑ එහෙම පරිමාතර මේ බලවල සම්බන්ධයක් නෑ. ඔක තමයි සම්බන්ධ. මුළු පරිමාතර සම්බන්ධයක් නෑ. එහෙම කියන්න බෑ. මවුල ගණන් අතර එහෙම මවුල අනුපාතයනේ. ස්කන්ධ තමයි සමාන. ස්කන්ධ සංස්කෘතිය ශක්ති සංස්කෘතිය වගේ වැඩ. එහෙම තියෙන්නත් බෑනේ. මවුල ගණන් මේක අදාළ නෑනේ. මවුල නියතයක් එහෙම නෙමෙයි. පරිමාව නියතයක් වෙනවා ඒක කියන්නත් බෑ. ස්කන්ධෙ නෙමෙයි. එතකොට බුද්ධිමත් වෙන්න වෙන්නේ. ඒවා හොඳ බුද්ධිමතෙක් නම් ඔයාට පුළුවන් ආයේ දෙන්නම් බැටේ මේකේ දුන්නේ නැහැ කියන නොදන්නා හයිඩ්‍රෝ කාබනයක ධන සෙන්ටිමීටර් 10ක් කියලා දෙනවා. අගන්නවා CX මම ඉතින් තියනවාද බලන්න ගිහිල්ලා ඔබේ ගණනේ පොතේ CX HY කියලා අරගෙන මේක තුච්ච කරගන්නවා XY ඇසුරේ. ඊට පස්සේ උදාහරණ හයිඩ්‍රෝකාබනයකින් 10 සෙන්ටිමීටර් 10ක් වැඩිමනක් ඔක්සිජන් සමග මිශ්‍ර කර අවයද තේරුම් ගන්නවා මෙතන වැඩිපුර ඔක්සිජන් තියෙනවා ඕන ගානට වඩා තියෙනවා. එහෙනම් ඔක්සිජන් ගාන පරිමාව අපි වැඩිමනක් ඔක්සිජන් සමග මිශ්‍ර කරනවා 160යි 50ක් තිබ්බේ 160යි 110ක් ඔක්සිජන්. හැබැයි ඔක්සිජන් පරිමාව 110යි කියලා ගන්න බෑ. මොකද එතන වැඩිපුර තියෙනවා 110ක් සමග 160ක් කරනවා. ඊට මේ මිශ්‍රණය දහනය කරලා නැවත කාම උෂ්ණත්වයට ගියනවා. අන්න ඔය තේරුම් ගන්න ඕනේ මෙතන ජලයේ නෑ කාම උෂ්ණත්වය. ඉහළ උෂ්ණත්වයක් තමයි 100ට වැඩි. එහෙනම් මෙතන ජල වාෂ්පයක් තියෙනවා. ඊට පස්සේ කාම උෂ්ණත්වයේ තියෙන වායු මිශ්‍රණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවනවා. යවනකොට අඩු වෙන්නේ කාගේ පරිමාවද? කාබන් ඩයොක්සයිඩ් වල පරිමාව. අන්න මේ විදිහට මේක තේරුම් ගන්න. ගන්න අටපාඩම් කරන දෙයක් නෑ බොහොම සරල එකක්. මේක මේ පැත්තට ගන්න පුළුවන් නම් අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මොකද්ද පරිමා දුන්නොත් දැන් පරිමා හොයන්න මේ ස්ටොයිකියෝමිතිය භාවිතා කරන්නේ නම් පරිමා දුන්නොත් ස්ටොයිකියෝමිතිය හොයන්න පුළුවන්. ඉතින් මේ පහ එහෙම ආවේ මේවා නිසා නේද? ඈ මේ ඒවා නේද? මේ සම්බන්ධයක් තියනවා නේද මේ? අතර වල දෙක නේද අට වෙනවා තියෙන්නේ.
නම් එක්ස්ට්‍රා හොයාගෙන අනුරු සූත්‍රය හොයාගන්න පුළුවන්. අනුරු සූත්‍රය හොයාගන්න පුළුවන්. ඒකට පරිමාව හොයන්න ඕනේ. පරිමාව හොයන ප්‍රායෝගික පිළිවෙල තමයි මෙතන. දැන් අපි උඩ ගන්න තියෙන එකම දේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙයක් තුලින් යවනකොට අවශෝෂණය වෙන්නේ ආම්ලික වායු. ඊළඟ ළමයා තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම මයින් ඕනේ එකම උෂ්ණත්ව එකම පීඩන තත්ත්වවලදී නැත්තම් මේ පරිමා සම්බන්ධය බලංගු වෙන්නේ නැහැ. එතකොට ඒ ඔබ භාවිතා කරන උෂ්ණත්වය හෝ පීඩනය 100ට වැඩි නම් ජලයේ ඉන්න ද්‍රවයක් විදියට. එතකොට දහනයේ ඵලය ජල වාෂ්පක් තියෙනවා. ඒක කාමර උෂ්ණත්වය නම් ජලයේ නැහැ. ඊළඟට මෙන්න මේ දහනයේ අතරමැදයේදී එතන උෂ්ණත්වය ගොඩක් වැඩි. එතන අනිත් දැන් එක්ක සම්බන්ධ කරන්න බෑ. දහනය කරපු සැනින් නිමෙන්න කලින්. එතකොට එතන අනිත් දැන් වලට සම්බන්ධ කරන්න ටිකක් අමාරුයි. ඔන්න ඔය දේ හොඳට අවබෝධ කරගන්න. ඒක කඩපාඩම් කරොත් එහෙම චුට්ටක් ගාන වෙනස් කරගුවම මට ඕනේ ගාන කොහොම වෙනස් කරත් ඔයාට හිතලා මේ ගාන හදාගෙන ඉන්නේ හැකියාව හදලා දෙන්න. මේ වලට ගණන් ගොඩාක් හදලා කඩපාඩම් කරලා විභාග කරන්න උත්සාහ කරනවා නේ. ඔබ තාත්වික වෙන්න ඕනේ. ඔබට අවංක වුණාවක් තියෙන්න ඕනේ. විද්‍යාවක් විදියට කරන්න. දැන් මේක නෙමෙයි ඇත්ත තත්ත්වය. මේක තමයි සාමාන්‍ය පන්ති වල කරන වැඩේ. ස්ටොයිකියෝමෙටි දෙනවා පරිමාව හොයනවා. ළමයා දන්නේ නැහැ මෙතන මොකද මේ කියලා. මම මෙන්න ඇත්ත කතා. ඔබට හම් වෙනවා හිතේ කියන කාබනික සංයෝගය. අන්න මේ කාබනික සංයෝගයේ සූත්‍රය හොයාගන්න. ඔයා දරන උත්සාහය මෙහෙමයි කරන්නේ. මේක තමයි කෙමිස්ට්‍රි. මේක තමයි මූලධර්මය. මොකක්ද? පරිමා අනුපාත. ඒක උෂ්ණත්ව පීඩනයේදී පරිමා අනුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට සමානයි. එහෙනම් විලෝමයක් හරියන්නේ නැහැ. මේ පරිමා අනුපාතය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයේ පරිමාව හොයන්න පුළුවන් නම් පරිමාවයි ස්ටොයිකියෝමෙට්‍රික් හොයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඒකට පරිමාව හොයාගන්න ඕනේ. ඒකට මේක. දැන් මේකම හරියන්නේ නැහැ පුතේ. මේ වෙන වායුවක් දහන එක හයිඩ්‍රෝකාබනයකින් මේ කාබන් ඩයොක්සයිඩ් මේ වගේන්නේ. සල්ෆර් අඩංගු එකක් දහනය කරයි. එතකොට මොකද වෙන්නේ? ඒතකොට SO2 වගේ වනින්නේ. අන්න ඒ නිසා ඔබ පොදුවේ මතක තියාගන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් ඇතුලේ යවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරනවා. ඒක අනිවාර්යයෙන් මෙතන ගැටලුවක් නැහැ. අඩු පරිමාව කාබන් ඩයොක්සයිඩ් වල පරිමාව. එතන මේ ගැටලුව වෙන්නේ ජලය. ඒක යවනකොට බලන්න ඕනේ අපි ඉන්න උෂ්ණ තත්ත්වයේ කුමක්ද? අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයකද නම් ඒ තත්ත්වේ නම් ජලයේ ද්‍රවයක්. ඒතකොට ඒතර අඩුවීමක් වෙන්නේ නැහැ. ආශ්පයේ ඉඳලා ඉහළ උෂ්ණත්වයක ඉඳලා කැල්සියම් ක්ලෝරයිඩ් වගේ රහය වුණාම පරිමාව අඩු වුණා නම් අන්න ඒක ජලයේ පරිමාව විදිහට ගන්න පුළුවන්. අන්න එතන තමයි පොඩි පරස්පරයක් පොඩි ඉල්මාන්ට් එකක් දාන්න වෙන්නේ. ඔබ ඉහළ උෂ්ණත්වයේ ඉන්නවා නම් විජලකාරකයක් කරහා යවපුවාම අඩු වුණා නම් ඒ ජලය. ඔබ පහළ උෂ්ණත්වයේ ඉන්නවා නම් අඩු වෙන්නේ නැහැ. ඒකට අඩුවීමක් වෙන්නේ නැහැ. අර පොඩි ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙන එක අවශෝෂණය කරන තමයි ඒ වගේ. right. අර ඉතිරි O2 හරියටම හොයාගන්න එපේ. ඒක තමයි විජලකාරකයක් කරා එතකොට යවන්නේ. කාමර උෂ්ණත්වයේ. ඉහළ උෂ්ණත්වයේදී යවුවොත් ඒ යවන්නේ අර ජල වාෂ්ප දහණයෙන් ආපුව අවශෝෂණය කරන්නේ. ඉතින් ඔබට ඕවාම නැතුව වෙනේ වැර ගන්නත් පුළුවන්. ඒක ඔබ ඉතින් දැන් මේක කවුද අවශෝෂණය කරේ කාගේ පරිමාවද මෙතනින් මම හොයාගන්නේ කියලා හිතන්න ඕන. හරි. එහෙනම් අපි අදට නවත්තනවා. පොඩ්ඩක් ප්‍රැක්ටිකලි හිතන්න. අපි තවබල සතිය ගණන් හදන්න පටන් ගමු. මම එතකොට ගාන දෙන්නම් නැත්තම් සිග්නල් ලවුඩ් වෙනවනේ. ගාන දීපුවම බෝඩ් එක පේන්නේ නැතුව යනවා මේක ස්ක්‍රීන් ෂෙයා කරපුවා. එකයි අවුල. අර ගාන දීලා ගාන ලියා ගන්න දෙලාවක් දෙන්නම්. එතකොට ඔයාලා ඊට වඩා හිමින් වැඩ කරන්නේ. ඒකයි වැඩි. අය අපි හම්බෙන්නේ බදාදා 6ට. එහෙනම් සුබ සතිය පරිස්සමට ගෙවල් වලට වෙලා ඉන්න. එහෙම යන්න එපා.